මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සීතා ගුණවර්ධන මහත්මියගේ දූදරු පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පෙබරවාරි මාස 17 වන දිනට 72 වන ජන්මදිනයේ යෙදෙන වග කහහේන පදිංචි සීතා ගුණවර්ධන මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. මෙම කුසල බලයෙන් ධර්මදේශකයන්න් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. තව තවත් උතුම් දහම ලොවට දේශනා කිරීම සඳහා උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අසප්පුරුසංචවෝ භික්ඛවේ දේසිස්සාමි අසප්පුරිසේන අසප්පුරිස තරංච සප්පුරිසංච සප්පුරිසේන සප්පුරිච තරංච තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ මහත්මේ ප්‍රමුඛ මේ මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩවෙන් කරගත්තා වූ ප්‍රඥානාලිකාවේ ශ්‍රාවක බෞතුනි, මේ අංගුත්තර නිකායේ දෙක පොත නැත්තන් චතුක්ක නිපාතයයි. අප කරන ලද ධර්ම දේශනා බොහොමයක් අඩංගු ග්‍රන්ථයේ වශයෙන් මෙය මතක් කළාට කමකුත් නැහැ. එසේ වුවද තාමත් අපට එහි ඉදිරිපත් කරන්නට අවශ්‍ය ධර්ම කරුණු රැඳී පවතිනවා, තෝරා බේරා ගනු ලබනවා. මෙම සූත්‍රයට කියන්නේ වග්ගයට සප්පුරිස වග්ගය කියලා කියනවා, සූත්‍රයට සප්පුරිස සූත්‍රය කියලා කියනවා. මේ බාහිරේ පෙනෙන දෙයට වඩා ගැඹුරක් තිබෙන නිසා, මේ ගැඹුරු බවින් ප්‍රයෝජන නොගැනීමේ වරද නිසා සමාජයේ අසත්පුරුෂ බවින් අසත්පුරුෂ තර බවින් පිරියන බව වැටහෙන නිසා අපට හිතෙනවා මෙම කරුණු ගැඹුරින් පැහැදිලි කිරීම අසත්පුරුෂ සහ අසත්පුරුෂ තර භාවයෙන් සමාජයේ මුදවා ගන්නට උදව් වේවි, උපකාර වේවි කියලා. කුමක්ද මෙයින් මේ තථාගතයන් වහන්සේ වදාරලා තියෙන්නේ? ආමන්ත්‍රණය භික්ෂුන් වහන්සේලාට බැවින් මහණෙනි, මම ඔබට අසත්පුරුෂයාට වඩා සත්පුරුෂයාට වඩා ඉහළින් සිටින සත්පුරුෂ තරයාත් දේශනා කරන්නයි යන්නේ. මනාකොට සවන් දෙන්න කියලා තමයි මේකේ වදාරලා තිබෙන්නේ. ඔබට මේ වචනේ සමහර විට තේරෙනවත් ඇති. නමුත් මේවායින් තමයි මේ ගැඹුරු අර්ථ හොයාගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් සමාජෙත් කතා කරනවා පාපියා, පාපතරයා කියලා. ඒ අසත්පුරුෂ තරයා කියන අර්ථය තමයි. මේ තර යොදන්නේ ඇයි කියන එක මේකේ ඉස්සරහට හොයාගත්ත හැකියි. කතමංච බික්කේ අසත්පුරිසෝ. මේක අසත්පුරිස කිව්වම පුරුෂයා විතරක් නෙමෙයි, ස්ත්‍රී හරි ඕන කෙනෙක් අර සත්පුරුෂ ගති ලක්ෂණ නැති අසත්පුරුෂ ගති ලක්ෂණ නිසා තමයි මේ නම යොදනු ලබන්නේ. ඔහු කරන වැඩ ටිකක් තියෙනවා. ඒක තමයි මම පාලියෙන් කියලා ඊට පස්සේ සිංහල තියෙන එක නැතුව සරලව කියලා දෙන්නම්. මොකද තවත් සිංහල ග්‍රන්ථයක් හොයන්න වෙනවා මේකේ ඊළඟ වචන ටික තේරුම් ගන්න ගියොත් එහෙම. ඉදපෙන බික්කේ කච්චෝ. අන්න ඒක එතෙන්දී පැවිදි සමාජයේ විතරක් එල්ල කරන්නේ නැහැ. ඕනෑම කෙනෙක්, මහන්නේ සමාජයේ යම්කිසි කෙනෙක්. පානාතිපාතී හෝති අදින්නාදායී හෝති
කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති සුරාමේරේ මජ්ජපමා දට්ඨාපි හෝති අයං උච්චති භික්ඛු අසප්පුරිසෝ. යමෙක් පරපර නසාද නොදුන් දේ ගනීද කාමවිත්තාචාරයේ දෙයිද බොරු කියයිද මත්පැන් පානය කරයිද මහණනි ඔවුන්ට අසත්පුරුෂයයි කියනු ලැබේ. දැන් මේක වළක්වන්නට අපට තියෙනවා ශික්ෂාපද 5ක් දීලා පංචශීලය කියලා. නමුත් ඒක වචනට ක්‍රියාත්මක වෙනවා ඇරුණාම ඇතුළතින් පාලනය කරන්න සමත් වෙලා නැහැ. ශික්ෂාපද නොමිලේ ලබා දෙන නිසා ඕන තරම් කියවනවා. නමුත් සමීක්ෂණය කරලා බැලුවොත් එහෙම ඒ පහෙන් වැළකුණු අය කී දෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා නම් කියනවා. නමුත් හාවෙක් හරි මීමෙන්නෙක් හරි දැක්කොත් එහෙම මස් තමයි මතක් වෙන්නේ. ඌරෙක් එහෙම වලක විටනවා දැක්කහම මස් තමයි මතක් වෙන්නේ. අලියෙක් වලක වැටලා හිටනොත් නම් ගොඩ අරන් යනවා මහන්සි වෙනවා දැකලා මම දැකලා තියෙනවා. අලි මස් කාලා පුරුද්දක් නැති නිසා වෙන්නේ. නමුත් අනිත්වා අන්න ඒකයි පොරොන්දු වුණාට අදාළ තැනදී මාංශ ලෝභය මතුවෙනකොට බොහෝ දෙනාට ඒක අමතක වෙනවා. ඔවුන්ගේ ජීවිත බවට සහ අසරණ වෙලා ඉන්න බව. අන්න එහෙම හොරකමත් එහෙමයි, කාමමිත්‍යාචාරයත් එහෙමයි, බොරුවත් එහෙමයි, සුරාපානය නම් ඉතින් කියන්න දෙයක් නැහැ. අපි මේවා ඇතුළ හොයලා බලමු පිටපැත්තෙන් කතා කරලා හරියන්නේ නැහැ. මොකද්ද මේකේ මූලය කියලා. සාමාන්‍යයෙන් දේශීය වෙදකමෙත් පවතින නැත්නම් වාද්‍ය විද්‍යාවෙත් පවතින රෝගයට නෙමෙයි බෙහෙත් දෙන්නේ රෝග නිදානයට. තථාගතයන් වහන්සේ මේ රෝග නිදානයට බෙහෙත් දීපු කෙනෙක් නේ. මේ පංචපාපයට මුල් වෙන්නා වූ රෝග නිදානයක් තියෙනවා. ඉතින් නිදානේ දාන ගැන දන්නේ නැති පුද්ගලයා පිටින් පොරොන්දු වුණාට කරන්නේ නැහැ කියලා අදාළ තැන්වලදී හු කෙරෙනවා. දැන් බලන්න මේ සමාජයේ මේ වැඩේ කරනවා නම් ඒ අසත්පුරුෂයින්ගෙන් ගහන නැද්ද කියලා. මත්පැන් පානයකට රාජසභාවට ගියා වූ විදේශිකයෙකුට ඔය බල්ලා බැඳ දමව කියලා කිව්වේ ලංකාවේ රජ කෙනෙක්. විමල ධර්මසූරිය රජතුමා. ඒ 1505ට පෙර ලෝකේ නැත්නම් 1948ට පාන පහ පෙර ඔය ඉංග්‍රීසින් පාලනය කරපු කාලෙට පෙර ලෝකයේ. පෘතුගීසි සහ ලන්දේසි සහ ඉංග්‍රීසින් කියන අය තමයි අපට දුරාචාරය වැඩිපුර ගෙනත් දීලා හොඳ බෞද්ධ වෙනකොට නරක බෞද්ධයෝ හදලා ගියේ. ප්‍රාණඝාතයත් ඔවුන්ගේ වැඩක්. මත්පැන් පානයත් ඔවුන්ගේ වැඩක්. නැත්නම් ඊට පෙර හිටිය අය එහෙම ඒවා කරයි කියලා බෞද්ධ සංස්කෘතිය තුල අපි දකින්නේ නැහැ. ඔන්න දැන් ඔබට මම කිව්වා අසත්පුරුෂයා. එයි මේ අසත්පුරුෂ තරයා කියලා කියන්නේ පාපියා කියලා පාප තරයා කියන්නේ. ඊට වඩා තව ටිකක් එහාට යනවා. කතමෝච බික්කේ අසත්පුරුෂයන් අසත්පුරුෂ තරෝ. අසත්පුරුෂයන් අතර අසත්පුරුෂ තරයා නැත්තම් පාප තරයෙක් වෙන්නේ කොහොමද? ඉදවිච්ච ඒකච්චෝ අත්තනාවා පානාතිපාතී හොති පරංච පානාතිපාතෝ සමාදපේති. අන්න ඉන්හාටත් ඒ ටික කාලය ගන්න ඕන නිසා ඔක්කොම කියන්නේ නැහැ. Taman ප්‍රාණඝාතය කරනවා අනිත් අය ප්‍රාණඝාතය යොදවනවා. තමනුත් අපාය වැටෙනවා අනිත් අයත් අපාය දොරට හදනවාට එයාට කියනවා පාප තරය නැත්නම් අසත්පුරුෂ තරයෝ කියලා. දුස්චරිත දේවල් පුරුදු වෙලා අන් අයටත් ඒකට ඈඳා ගන්න අයට තමයි පාප තරයෝ කියලා කියන්නේ. අසත්පුරුෂ තරයෝ කියලා කියන්නේ. පාපතරයෙන් කියලා පත්‍රවල වචනයක් තියෙන්නේ. අන් අයත් ඒකට පොළඹවන අය. අන්න මෙහෙමයි ඊට පස්සේ පංච පාපේම ගත්තාම මේවට ඒවට ඕන ප්‍රාණඝාතය උගන්වන්න, හොරකම උගන්වන්න, කාමමිත්‍යාචාරය උගන්වන්න, මත්පැන් පානය උගන්වන්න ගුරුවරු ඉන්නවා අනතර. දැන් බලන්න වර්තමාන සමාජයේහි මේ බෞද්ධලික සහ ආයතන මට්ටමින් සොරකම ඉහවහගින් නැද්ද කියලා. දූෂිත රටවල් ලේඛනේ 102කට කොහෙද රටවල් 180කින් අපි ඇවිත් තියෙනවායි කියලා මම දැක්ක මේ ළඟදී. ඉතින් කොහොමද අපි රටක් ගොඩගන්නේ? සත්පුරුෂ ලෝකයක් හදන්න ඕන නේද ගොඩ එන්න? ශික්ෂාපද සමාදානයේ උදේට කියනවා හවසට කඩනවා, හෙට කියනවා හවස කඩනවා.
ඒකේ වළංගු භාවයක් නැහැ. මම කිව්වා. නමුත් මේක කියලා තිබෙන්නේ පොරොන්දුවක් වශයෙන් ඇත්තටම සත්පුරුෂයන් හදන්න. නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි අගේ අඩු වෙලා ගිහින් ඒක නිකන් කියන එකක් කරුණාම ඒක ප්‍රතිපත්තියක් වෙන්නේ නැහැ. දැන් මේ පංච පාපයේ පිටිපස්සේ තියෙන්නේ මොකක්ද හොයලා බලන්න. එතකොට තේරෙනවා. ඔය රූකඩවලට නටන්න බැහැනේ. පැත්තකට වෙලා ඉන්නවා පෙරලිලා. රූකඩ නටවනවා. නූල් වලින්. අන්න ඒ වගේ අපි දකිනවා සිහි නැති වුණ කයට හෝ මිය ගිය කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් මේ කය මෙහෙවන්නේ සිත විසින්. සිතේ හට ගන්නා හැඟීම් තමයි කයෙන් වචනින් ප්‍රකාශයටපත් කරන්නේ. අනර සිත පාලනයට මේ ශික්ෂාපද ප්‍රමාණවත් නැහැ, වළංගු නැහැ. තව පංච පාපේම සම්බන්ධයෙන් ගත් කළ තිබෙන්නේ ලෝභ මූලය. මාංශ ලෝභය, ලාභ හොරකමින් ලැබෙන ලෝභය, කාම මිත්‍යාචාරයෙන් ලැබෙන විෂම කාම අභිජ්ජා කියලා දැඩි ලෝභය කියලා කතා. එතකොට බොරුවෙන් ලැබෙන වාසිය, මත්පැන් පානයෙන් ලැබෙනා වූ මොකක් හරි වෙරි ගතියට ඒව හැම එකක් තුළම නැත්නම් තව එහාට පෙන්නනවා. ඕක ඉතින් වදයට බන්ධනයට ලක් කරන්න තියෙන කැමැත්ත, අන්සතු දෙයක් උදුරා ගන්න තියෙන කැමැත්ත, ගමෙන් රටෙන් බැහැර කරන්න තියෙන කැමැත්ත, යන්ත්‍රමන්ත ගුරුකම් කරලා අසරණ කරන්න තියෙන කැමැත්ත කියන මේ කාරණා පෙන්වනු ලබනවා. ලෝභ යටතේදී නිකම්ම වචනයක් නෙවෙයි, ඔක දැඩි ලෝභනේ. අන්න එතකොට මිනිසා අසත්පුරුෂයෙක් කරන්නේ කය වචන නෙවෙයි, අර චිත්තාභ්‍යන්තරයට බැසගත්තා වූ බලවත් වෙමින් පවතින විතර්කයක්, කාම විතර්කය. දෙවෙනුව එකට එකතු වෙනවා ඊට පස්සේ ව්‍යාපාද විතර්කයත්. තරහව කියලා කතා කරන අර වගේම අර පාපකාරී මූලය. තව ඉන් එහාට ගියාම අහිංසකයාක පටන් නැත්නම් යමක් කරන්න බැරි නාවනම් අවිදරණනා දක්වා ආයත මේ හානි කිරීම සඳහා රාජ්‍ය බලය හෝ අවි බලය හෝ තව බල හිංසාව කියන්නේ. දැන් බලන්න මේ අසත්පුරුෂයින් හෝ අසත්පුරුෂ තරයින් තුල තිබෙන්නේ මේ කියන ත්‍රිවිධ විතර්ක මූලය නේද? නැවත නැවත කරන්න යාම තුළ බලවත් වෙන එක නේද වෙන්නේ ළමා කාලේ පටන්. අන්න මේ තමයි රෝග නිදානය. බාහිර ශික්ෂාපදයකින් මේක කොතරම් කල් අපේ මව්පියන් කියන්නේ නැති, මුතුන් මිත්තන් කියන්නේ ඉතින් ඉස්සල්ලා අයත් කියන්නේ නැති. සමිතියක් සමාගමක් ගානෙත් ආගම සිහි කරනවා කියන වචනය යටතේ ඔක කියවනවා. නමුත් ගැඹුර තේරුනේ නැහනේ. ඒ කියන්නේ ඒක ස්වභාවයෙන් මේ පැත්තට ගිජු පුද්ගලයාට මේව හම්බුනහම ඇදී යනවා. මොකද සිත වරදි පැත්තට ඇදෙන්න තියෙන ඊට කඩ හුඟක් වැඩි කියලා තියෙන්නේ. එහෙමනම් අසත්පුරුෂයෝ නිතා ඉක්මනින් බෝ වෙනවා. අසත්පුරුෂ තරයොත් හැදෙනවා ඊට පස්සේ. ඒ සමාජයේ එතකොට බුදුන් වහන්සේ වදාළ සත්පුරුෂ භූමියකට ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද මේක නම් පාවිච්චි කරන්නේ යම් කිසි කටයුත්තකදී Taman පාවිච්චි කරන්නේ මේ මොහොතේ හිතට නැහැඟීම හේවත් කාම විතර්කේ නම්, තව මොහොතක පාවිච්චි කරන්නේ තරහෙන් කටයුතු කිරීම නම් වූ ව්‍යාපාද විතර්කේ නම්, තව එහාට කටයුතු කරන්නේ Tamanට අදාළ අවියකින් මේ පුද්ගලයන් හානියටපත් කිරීම නම්, ඒ උපදින හැඟීමේදී, සිතේ උපදින හැඟීමේදී එය බාර අරගෙන ඒ සමග එකතු වෙමින් ඒ මමත්වයේ ක්‍රියාව බවට පත් කරනවා. අන්න දැන් අපි ගැඹුරට ගියා. ලෝභය නැමැති මමත්වයේ ක්‍රියාව, ද්වේෂය නැමැති මමත්වයේ ක්‍රියාව, මෝහය නැමැති මමත්වයේ, ඒවා මමත්වයෙන් ගත්තාම තමයි මේ බාහිරේ ක්‍රියාකාරකම් අපට මේ උත්සන්න වෙනවා පෙනෙන්නේ. ඉතින් මේ ස්වභාවය රාජ්‍ය බාහිර පෞද්ගලික ආයතනවල පෞද්ගලිකව ඉහවහා ගියා වූ වංචාව, දූෂණය, හොරකම නැමැති කාරණා නිසා ආයතනයක් ලාභ ලබන්න බැරි, තව නොයෙකුත් කාරණා නිසා හැමදාම බංකොලොත් භාවය ලබන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ දවස්වල විදුලිය පිළිබඳ කතාවක් තියෙනවා. අවුරුද්දක් පුරා වැහැපු වැසිතියදී මාසයක් යනකොට කොහොමද ජලාශ සිඳුනේ කියලා අපිට කල්පනා වෙනවා. ඉන්ධන
පිරිපහදුවක් තියෙනවා. ඉන්ධන පිරිපහදුවට ගේන්න ගියාම අතරමඟදී තව ඉන්ධන පිරිපහදු 3-4කට හොරෙන් තෙල් යනවා කියලා කතාවක් තියෙනවා. ඔය අපේ එලිනෝන අපිට කතාවල් මේවා ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ. නමුත් මේවෙන් පෙන්වන්නේ මොකද්ද? ජලය ටික ඉවර කරගත්තෙන් පස්සේ මොනවා හරි කරලා අයින් කරලා ඊට පස්සේ විදුලිය දෙන්න පෞද්ගලික සමාගම් වලින් උපයන විදුලිය සල්ලි වලට ගන්න වෙනවා. එතකොට ඒවැ පවතින්නේ ඇත්තක් කියලාද කියන්නේ? එතකොට ජල විදුලිය නිෂ්පාදනය කරන්න වරුස පුරා වතුර ලැබුණ ජලාශ ගොඩක් තියෙනකොට මාසයක් යන ඉස්සෙල්ලා ඒ ටික ඉවර වෙන්නේ. අන්න මේවා තුල පවතින්නේ අසත්පුරුෂ භාවය නෙමෙයිද? ප්‍රවේශයෙන් පරිහරණය කිරීම හෝ කළමනාකාරීත්වකරණය හෝ සුළං බලය හෝ තවත් බල තිබෙනවානේ. විදුලි උත්පාදනයට නෑ. මට අරක් ගත්ත අය ගාව උසස් සම්මත වුණාට ටයිට් කෝට් පැරඳුවට මේ කියන්නා වූ අසත්පුරුෂ භාවය ඇද්දෝ කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මේ අපි කතා කරන්නේ කෙසෙල් කනක් කපන හාවෙක් මරණ එක ගැන නෙවෙයි. ප්‍රධාන වශයෙන් මේ මිනිසා ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මෝහ මූලයෙන් අන්ධ වෙලා, ත්‍රිවිධ විතර්කණයෙන් අන්ධ වෙලා ඒවා පාවිච්චි කරනවා. ඒවා අහම ඒවට එකතු වෙන්න තමයි පුරුදු වෙලා තිබෙන්නේ. මේන් ඉවත් වීම තමයි සත්පුරුෂ භූමියට පත්වීම කියන්නේ. ඉතින් අපේ සමාජයේ සත්පුරුෂ භූමියට පත්වීම අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයට බොහෝ දෙනා කල් දාපු අය. එදාටනේ සමාජය හැදෙන්නේ. එතකොට අද හැදෙන එකක් නැහැ. අපට ඕන මේ දේශනා ආශ්‍රයෙන් වර්තමානයේ සත්පුරුෂයන් හදලා සත්පුරුෂ භූමියක් හදන්න. මතක තබා ගන්න ඕන කාරණේ අන්න ඒකයි. එතකොට එහෙමනම් මේ බුදුන් වහන්සේගේ විග්‍රහය තුළ මේ වැරදි කරන්නේ කය වචන නෙවෙයි. ඒවා ඊට එහා පැත්තෙන් සිතේ රෝපණය කළ, පෝෂණය කළ බලය. පාපී බලය. ත්‍රිවිධ විතර්කය කියන්නේ පාපී බලය, මායාවේ හමුදාව. ඔබ මේ කියන දුස්චරිත කරනවා නම් ඔබ යටත් වෙලා ඉන්නේ මේ මායාවේ බලයට. ඔබේ හිතේ හටගන්නා වූ මේ බලවේග ඔබව පාලනය කරනවා. අන්න ඔබ රූකඩයක් පමණයි. අතින් පයින් කරන වැඩවලදී ඔබේ වැඩකරුවා, ඔබේ වැඩවල බාරකරුවා කවුද? අර ත්‍රිවිධ විතර්කය. මෙන්න මේක කවදා හරි මේ සමාජයේ තේරුම් ගන්න ඕන. මිනිසා පෘථග්ජන කියලා කියන්නේ ත්‍රිවිධ විතර්කයේ ප්‍රාණයපකරුවෙක්. ඔහුට ත්‍රිවිධ විතර්කයේ පහනයක් තේරෙන්නේ නැහැ. ඔහුට ත්‍රිවිධ විතර්කයේ යටත් වෙලා ඉන්න තමයි වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි පෘථග්ජන සමාජය කියලා කියන්නේ. කොතරම් නීති රීති දාන්න හැදුවත්, දැම්මත් පාලනය කරන්න හැදුවත් වෙනත් ආකාරයකින් ළමා කාලේ සිට මහලු කාලය දක්වාම බලවත් වෙන්නා වූ මූලයක් මේක. එනිසා තමයි ටිකකින් පටන් ගත්තාම, ප්‍රාණඝාතයේ ටිකකින් පටන් ගත්තාම, හොරකම ටිකකින් පටන් ගත්තාම, කාමීත්‍යාචාරය ටිකකින් පටන් ගත්තාම, බොරුව ටිකකින් පටන් ගත්තාම, මත්පැන් පාන ටිකකින් පටන් ගත්තාම අන්තිමට වෙනසිලා යනතුරුම පාලනය කරගන්න බැරි. නමුත් මතක තියාගන්න අසත්පුරුෂයව පෝෂණය කරන්නේ මොනවද? ලෝභ දේශ මොහ මූල පව්. එහෙනම් සමාජයේ මෙහෙමානියටපත් වෙනවා. ඔබටත් ඒකේ බලපෑමක් ඇති වෙනවා. අතරින් එහා පැත්තට ඔබ මේ එකතු කරගත්ත පාපකාරී ස්වභාවයට, අසත්පුරුෂතර භාවයට, අසත්පුරුෂ භාවයට ඔබට හේතුඵල න්යාමයේ තුල විපාක විඳින්න සිද්ධ වෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ කොටස් වර්ගයක් තියෙනවා. අරන් බැලුවොත් එහෙම පසු දේශනාවක කරන්නම් සමහර විට මේ ඉන්න මිනිසුන් අතරින්, මෙන්න දෙවියන් අතරින් ආදි වශයෙන් පෙන්වලා තියෙනවා ජීවිතෙන් එහා පැත්තට ආපහු මෙහෙනා ඊට අඩුයි කියලා. ඒ ඉතින් මේ බාහිර ආටෝපය, සාටෝපය, නිවාස, යාන වාහන ඒ වගේ පොහසත්කම ප්‍රදර්ශනය කරනවරුනම මේ ආධ්‍යාත්මිකයේ පරිහානියටපත් වෙනවා කියන කාරණා පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකට විපාක විඳින්න සිද්ධ වෙනවා කියන එක පිළිබඳ අවබෝධයක් නැහැනේ. ඔන්න අපි දකිනවා මේ සූත්‍ර දේශනාවල මේ රෝග නිදානය. අන්න අගට ගිහින් මේක හදාගන්න වෙලාවකුත් නැහැ. අගට ගිහින් හරි තේරුම් ගන්න එක හොඳයි. නමුත් මැදදී හෝ මුලදී හෝ මේක සමය සබාඥයට දෙන්න පුළුවන් නම්
ඔබ මේ යන්නේ දුකටපත් වෙන මාර්ගයේ, ඔබ මේ යන්නේ පරිහානී මාර්ගයේ කියලා. ඔබ උපතින් අසත්පුරුෂයෙක් නුනට මේවා නිසා ඔබ අසත්පුරුෂයෙක් සහ අසත්පුරුෂ තරයෙක් බවට පත් වෙලා රටත් ජාතියත් ආගමත් නාමයත් Tamanගේ ජීවිතයත් සියල්ල වනස ගන්න පාරක් මේ තෝරන්න තියෙන්නේ කියලා. ඔය පුංචි පුංචි පින්කමක් කරලා යම් කිසි උත්සවයක් පවත්වලා අපි පින්කම් කරනවා කියලා පෙන්වුවාට මේ තුන නම් ක්‍රියාත්මක වෙන්නේ ඔබ ළඟ. ඔබ අයිති වෙනවා අසත්පුරුෂයාට හෝ අසත්පුරුෂතරයාට. අනේ බුදුන් වදාළ ධර්මයේ තුලින් මේ පාලනය හදාගන්න බැරි සමාජයේ අසත්පුරුෂයින් සහ අසත්පුරුෂ තරයින් බෝ වෙන එක තමයි වෙන්නේ. ධර්මයට ගියාපම භාවිතා වෙන්නේ නැතුවම මේ පැත්තට ඉබේම ඉඩ හම්බ වෙනවා. අන්න දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අසත්පුරුෂයින් සහ අසත්පුරුෂ තරයින් හදන්න නෙමෙයි. අසත්පුරුෂයින් සහ අසත්පුරුෂ තරයින්ගෙන් ලෝකේ බේරගන්න. මං හිතන්නේ නිසා මේ ශික්ෂාපද පැනවීම තුළ පවතින එකකින් වළක්වා ගැනීම. නමුත් ශික්ෂාපදේ කියන්න පුරුදු වෙලා අරක ඇතුළතින් හදාගන්න තේරෙන්නේ නැතුවම ඒක බාහිර චාරිත්‍රයක් බවට පත් වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් නැති වෙලා යනවා. ස්වභාවයෙන්ම කෙනෙක් ඉපදුනහම මේ සිත නොමකට යන සුළුයි, ඒ පැත්තට ඇදිලා යන සුළුයි. ඒවට පහසුකම් දෙනවා නම් හරි, උදව් උපකාර කරනවා නම් හරි, බොහොම ලේසියෙන් සිතේ පැත්තට යනවා. මේ වැරදි එකක්, දෙකක්, තුනක්, හතරක්, පහම කරමින් ලෝම අසත්පුරුෂ භාවයෙන්ටපත් කරන්න කෙනෙකුට බොහොම පහසුයි. මේ කියන පංචපාප ධර්මයන් හෝ අඩු වැඩි වශයෙන් පවතින සමාජයක් මොන පදනමක් යටද බෞද්ධ කියලා කියන්නේ? කවුද ඔක්කොම සිහි නැති මිනිස්සුયો. පමාද විහරණේ ජීවත් වෙන අය. ත්‍රිවිධ මූලයන් බලවත් කරන අය. හෙවත් සමාජගත දුක සහ චිත්තසංතානගත දුක දෙකම වැඩි කරන අය. මේ අතහර්ථය පිළිගන්න. බෝධියක් වටේට ගියා කියලා හරි, මලක් පහනක් පූජා කළා හරි, පැන් කලයක් එක්කලා ඔය කොඩියක් එල්ලුවා කියලා හරි, ඒව කරන වෙනම පිරිසක් ඉන්න පුළුවන්. නමුත් අර පහෙන් එකක්, දෙකක්, තුනක්, හතරක් සමාජයට කරන සහ ඒවා බෝ කරන අය බවට පත් වුනහම අර පුණ්‍ය මාර්ගයේ යට යනවා, කුඩා වෙනවා, පාප මාර්ගයේ බලවත් වෙනවා. මේ පවතින සමාජයේ බුදු සමයට අදාළ සත්පුරුෂ භූමියට පත්වීමට අදාළ කරුණවල ඌනතාවය නැතිකම ගැන මේ දැනුවත් කරන්නේ අපි. මේක අපට ඔබට කරන්න පුළුවන් දෙයක්. අධ්‍යාත්මික වශයෙන් මිනිසුන් බලවත් වෙනකොට, ශක්තිමත් වෙනකොට රටක් ගොඩ ගන්නවා කියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔබට මතුවෙන අනිකුත් බාහිර ප්‍රශ්න වලදීත් ඔබ ඊට පස්සේ මේ අසත්පුරුෂ ගති ලක්ෂණම පාවිච්චි කරනවා විසඳන්න. කාම විතර්කෙම පාවිච්චි කරනවා, ව්‍යාපාද විතර්කෙම පාවිච්චි කරනවා, හිංසා විතර්කෙම පාවිච්චි කරනවා. දැන් තථාගතයන් වහන්සේ මේකේ අනිත් පැත්ත දේශනා කරලා තියෙනවා. වෙන්න ඕන මොකද්ද? අපි හොයාගන්න ඕනේ ඒකයි. කතමාච බික්කේ සප්පුරිසෝ ඉද බික්කේ ඒකච්චෝ පානාතිපාතෝ පටිහිරතෝ හෝති. ඊටු ටික කියන්න ඕනේ නැහැ නේද? එතකොට අන් සත්පුරුෂ භාවයට පත් වෙන්න එහෙනම් ප්‍රාණඝාතයෙන් මෙන් වෙන්න වෙනවා. මේ ප්‍රාණඝාතය කියන වචනය මිනිස් ජීවිත බිලි ගැනීම සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙන අබුදු සමයේ අනතුරුව මස් පිනිස පතුන් මැරීම මේ පෙන්වන්නේ. මාංශ ලෝභය. එහෙම නැත්නම් ඔය දත් කෘෂිකර්ම කටයුතු, අදත් කෘෂිකර්ම කටයුතු වලදී නැත්නම් මధుරන් බෝවීමේදී යම් ආකාරයක අපේ ජීවිත බේරගන්න අපිට යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. නමුත් ඒක එදා මේ තරම් තිබිලා නැහැ. මං හිතන්නේ කේම් ක්‍රම මගින් ඔය ප්‍රමේයදොර වළක්වාගෙන තිබෙනවා. අද වුණත් මං හිතන්නේ එහෙම ඒවත් පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් නොකර බැරි නම් ඒවා සියල්ල මේ 100%ක්ම මේ
මේ පුංචි සතෙක් දක්වා කියන ඝාතනය නෙවෙයි මේකේ පෙන්වන්නේ. විශේෂයෙන් එක තියෙනවා මස් පිණ සතුන් මැරීම, මාංශ ලෝභය කියන එක. අපි හිතමුකෝ අස්වැන්නක් ගෙදර ගේන්න තියෙනවා දරුවන්ට කන්න දෙන්න කියලා. අනේ දරුවෝ මැරුණාට කමක් නැහැ කුඩිත්ත කාපවා යකෝ කියලා කීඩෑවන්ට ඒක බොන්න දෙන්නේ නැහනේ අම්මලා තාත්තලා. කීඩෑවන්ට ආදරය කරන්නේ නැහැ ජීවිතයට ආදරය කරනවා මිසක්. එහෙම නැත්තම් මදුරුව බෝ වෙනකොට ඔන්න ඔය කාලා ගියාවයි කියලා මේ මදුරු කීටියන් බෝ වෙන එක පාලනය කරනවා විනා මදුරු කීටියන් බෝ වෙන එක පාලනය කරනවා විනා උන් ඉඩ දෙන්නේ නැහනේ. එනිසා හතුන් මරන්න ජීවත් වෙන්න බෑ කියලා තර්ක කරන්නේ නැතුව ත්‍රිවිධ විතර්කය කියන කාරණාව මිනිස් සමාජය තුළ බලවත් වීම ආගමික ජීවිතේ ඉවත් වීමට හේතු වෙනවා. ඔබ තුලයි මේක පෝෂණය වෙන්නේ රෝපණය වෙන්නේ. ඔබට තමයි මෙහි ඇතුළාන්තය පෝෂණය වෙන්න ඉඩ දෙන්න ඉදිලා බලන් ඉන්න පුළුවන් සහ ශූන්‍ය බවට පත් කරන්නට ප්‍රහාණය බවට පත් කිරීමේ වගකීමත් ඔබට පවතින්නේ. එනිසා මේක ලෝකෙන් තුරන් කිරීම නෙමෙයි කරන්නේ. තමන්ගේ හදවතෙන් තුරන් වෙනකොට වෙනත් භූමියක් වෙනත් සහනයක් ඔබට ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න එතකොට එහෙමනම් තමා මේ ප්‍රාණඝාතය ආදී කොට ඇති පංචපාපයට යොමු වෙන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ වදාරනවා අහු සත්පුරුෂයෙක් කියලා. අනතුරු උන්වහන්සේ වදාරනවා ඒ යහපත් ගති ලක්ෂණ පුරුදු කරනවා නම් එයා සත්පුරුෂයා අතරත් සත්පුරුෂ තරයෙක් කියලා. අන් අයත් සමාදපේති. සමාදපේති කියන එක කියන්නේ ශික්ෂාපද සමාදන් කරනවා කියන එක නෙවෙයි. දැන් ස්වාමීන් වහන්සේ වන්දන දෙනවා අනිත් අය කියවනවා. ඒකට එතන කීමක සමාදනාවනෙකුත් තියෙනවා. නමුත් ඒ වචනෙන් කියන එක නෙමෙයි පෙන්වන්නේ. මෙහි ආදීනව දැක. මේ භාවගාමී ස්වභාවය දැක. මේ දුක් ස්වභාවය දැක. අන් අය ගලවා ගැනීම සඳහා ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමේ ඕනකමකුත් සත්පුරුෂයා තුළ ඇති වෙනවා. බුදුන් වහන්සේගේ ශාසනය තුළ තේරුම් ගත්ත අය නිහඬව හිටියා කියලා කියන්නේ නැහනේ. අන් අයට කරුණාවෙන් ධර්ම දේශනා කරමින් ධර්මචාරිකාවේ වැඩිනවයි කියලා වැඩියයි කියලානේ කියන්නේ. එහෙම නැත්නම් අසත්පුරුෂ භූමිය අසත්පුරුෂ භාවයේ බලවත් වෙනවා. එතකොට සමාජයට ලැබෙන්නේ දියුණුව සැනසීම නෙවෙයි. මේ නිසා ඒ සත්පුරුෂයන් සතු ඊළඟ වගකීම තමයි අසත්පුරුෂ භූමියේ ඉන්න තවත් කවුරු හරි බේරගන්න එක. ඒකට තමාට සත්පුරුෂ තර වෙන්න පුළුවන් අන් අයට සත්පුරුෂයින් වෙන්න පුළුවන්. ඉතින් මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයකින් තොරව මේ ශික්ෂාපද පොරොන්දුවෙන් මේක වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. වර්තමාන සමාජයේ හිමයි සිදු වෙන්නේ. කරන්නේ නැහැ කියලා කරනවා. එනිසා මා මේක ගත්තේ මේ බාහිරෙන් පෙන්නන වචන ටික කියන්න නෙමෙයි. මේක ඇතුළතින් මේක පාලනය කරන්නේ කොහොමද කියන එක මේ සූත්‍රවල පෙන්නනවා. ඒකයි සත්පුරුෂ ස්වභාවය. එනෝය ස්වභාවයෙන්ම දරුවෙක් ඉපදුනහම ඔය එකකින්වත් හුරු නැහැනේ. නමුත් සිතේ ගිජුකමක් තියෙනවා නම් පුරුද්දක් තියෙනවා නම් අර පැත්තට ඇදලා යනවා වැඩි. පාපවික්ක සූත්‍රයේ සඳහන් කරනු ලබනවා ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දති සමෙන්ති කියලා. අදහස් වශයෙන්ම සත්වයා සමාන වෙනවයි කියලා. හීනාදිමුත්තිකා හීනාදිමුත්තකෙහි සද්දින්. අන්න එහෙම පැහැදිලි කරනවා. හීන අදහස් ඇති පුද්ගලයා හීන අදහස් තැනට යනවා. අන්න තමන්ට ඒ ගති පුරුදු නම් ඊට පස්සේ ළමා වයසත් එක්කලා ඒ පැත්තට ඇදලා යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. කල්යාණ ආදිමුත්තිකා සමහර සසර පුරුදු කරපු නිසා සෝ නැත්නම් කල්යාණ පුතග්ජන කියලාත් කියනවා. එහෙම නැත්නම් තවත් මාර්ගඵලලාභී වෙලා ඉඳලා පුත වෙන්න පුළුවන්. මේවා තිබුණට සමාජයේ උන්ට එකට පෙළඹෙන්න හිතෙන්නේ නැත්තේ ඇතුළතින් අර මූලිය නැති නිසා. යම් යම් කාරණාවලට පෙළනත් පසු කාලීන වෙන්න නිදහස් වෙන්න තේරෙන්නේ සහ අර මූලය. එනිසා මේවෙන් පෙන්වන්න හදන්නේ මේ සත්පුරුෂයා සහ සත්පුරුෂ තරයා හැදීම මූලයෙන් උපුටා දැමීමෙන් අසත්පුරුෂ මූලයන් උපුටා දැමීමෙන්
සත්පුරුෂ භාවයට පත් කරන්න පුළුවන් කියන එක තමයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එහිදී අපි තව ටිකක් ගැඹුරට දකින්න වෙනවා. පුද්ගලයෙක් වශයෙන් මෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් මම මේක කරන්නේ නැහැ කියලා පාලනය කරන්න බෑ. මොකද ඒ මම කියන්නේ පුද්ගලයා ඔබේ කය. නැත්නම් තථාගතයන් වහන්සේ මම කියන්නේ මේ විතර්කයේ ආපුවාම ඒකට එකතු වීමට. ඒ විතර්කයේ ආවහම උත්සන්න වුණාම ඒක වැරදි කියලා තේරෙන්නේ නැහැ. ඒක කරන්න ඕනේ කියලා හිතෙන්නේ. එතකොට ඒකට එකතු වෙනවා. ලෝභ මූලයට එකතු වෙනවා, ද්වේෂ මූලයට එකතු වෙනවා, මෝහ මූලයට එකතු වෙනවා. නැත්නම් කාම විතර්කයට එකතු වෙනවා, ව්‍යාපාද විතර්කයට එකතු වෙනවා, විහිංසා විතර්කයට එකතු වෙලා පාප ධර්මයන් කරනවා. සමාජය තමනුත් අසත්පුරුෂයෙක් වෙලා සමාජයත් අසත්පුරුෂ භාව වීමට ඇද දමනවා. මේ මොන පාලන තන්ත්‍රයක් ඇවිදින් වෙනස් කරන්න හැදුවත් මේ ඇතුළතින් මේවා නම් මේ මිනිස්සු කරන්නේ. නාමික බුදුදහමක් කරනහම ප්‍රායෝගිකව අපිට තියෙන අවලංගු බුදුදහමක් නේද? අන්න මේක සමස්ත සමාජයත් තේරුම් ගන්නවා නම් ඕනකමක් තියෙනවා රටක් ගොඩ ගන්න ආරක්ෂා කරගන්න බොහෝ දෙනාට. නමුත් පරිහානියටපත් වෙන ආකාරය තේරෙන්නේ නැහැ. අන්න තේරෙනවා නම් තම තමන් ගිජිවි සිටින්නා වූ අසත්පුරුෂ භූමියට ආයුබෝවන් කියන්න. සත්පුරුෂ භූමියට ජීවිතය යොමු කරගන්නට වීරියක් ඕනකමක් ඇති වෙනවා නේද? අන්න බුදුරජාණන් වහන්සේ සකීය ධර්මයේ සරණින් ස්ථාපිත කරන්න හැදුවා වූ ආගමික සමාජය, ආගමික ජීවිත ගත කරන්නන්ගේ සමාජය. සුදු ඇඳුමක් අඳිනකෝ සිවුරක් පුරවන වනාන්තරගත වෙන හේකෝ නෙවෙයි, සමස්ත සමාජය තුළම මෙම විතර්ක තුන විතර්කණය කිරීම, එකතු වීම නුසුදුසු බව උන්වහන්සේ වදාරනවා. එයින් බැහැර වෙන හැටියක් පෙන්වලා තිබෙනවා. ඒ නේද වර්තමානයට ඕන කාරණාව. සත්පුරුෂයෙක් බවට පත් වෙන්න. ඒකල ඇතුළතින් එන්නේ නැතුවම Tamanට ප්‍රාණඝාත අදහසක් එහෙනම් Tamanට ප්‍රාණඝාත කරන්න හිතෙන්නෙත් නැහැ. අන් අය පොළඹවන්නෙත් නැහැ. අනික්වත් එහෙම බලන්න. අන්න මේ ඇතුළතින් එන්නා වූ බලවේගය අපට හමු වෙනකොට අපි මේකට නතු වෙලා ඉවරයි. ළමා තරුණ මැදිවේ මහලු ආසෙන් කාලයකදී මෙහෙම අපි මේවා මුලින් තිබුණ නැතුව අපි ළඟ පසුව මේවාට ක්‍රමෙන් ඇබ්බැහි වුණා නේද කියලා ඔබට වැටහෙනවා ඇති. දැන් ඇබ්බැහි වීමේ මූලය වශයෙන් මේ ත්‍රිවිධ විතර්ක මූලය බලවත් බැවින් දැන් ඒවා එනකොට ඒවට එකතු වෙමින් පවත්වමින් තවදුරටත් තමා අගාධයට වැටෙන එක ඇරුණාම සතිමත් බවක් නැති ප්‍රඥාවක් නැති කෙනෙකුට ඒයින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. තමා පමණක් නොව අනිත්‍යයත් මේ අගාධයට ඇද දමමින් සත්පුරුෂයින් අසත්පුරුෂයින් අතර අසත්පුරුෂ තරයෙක් බවට පත් වෙමින් මුළු මහත් සමාජයක් පිරිහීමට පත් කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නා වූ කණ්ඩායමක කොටස්කරුවන් බවට පත් වෙලා සම්බුදු ශාසන ඉක්මනින් මිහිතලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන කොටස්කරුවෙක් බවට පත් වෙන්න ඔබට ඉබේම සිද්ධ වෙනවා. එතකොට හොඳ දෙයක්ද සිද්ධ වෙලා තිබෙන්නේ. මොකද මේ අසත්පුරුෂ භූමිය කවදත් තිබුණා. නමුත් සත්පුරුෂ භූමිය මතු කරන්නේ බුදුවරු. බුදුවරු හෙළි කළා වූ සත්පුරුෂ භූමිය විවෘත සමාජයේ පවතින්නට වෙනවා ඒකට එන්න. අසත්පුරුෂ භූමියේ පවතිනා වූ කරදරකාරී ස්වභාවය, විපාකකාරී ස්වභාවය, දුක්සහගත ස්වභාවය තේරෙනකොට යම් අයට අනෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තිබෙන බව. ඒ ප්‍රායෝගිකව තමා විසින් එදිනදා ජීවිතේ කළ යුතු බව. ඒකට වෙනම ජීවිතයක් අවශ්‍ය නැති බව. සති දෙකකට දවසක් හරි සතියකට දවසක් හරි මාසයකට දවසක් හරි ඇඳුම් මාරු කර ගැනීමක් හරි ආදි වශයෙන් වෙනම කලකට කරන කලකට නොකරන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බව. හැම විටම අසත්පුරුෂ භාවයට පත් වෙන්න තිබෙනා වූ හැඟීම් එන විට
ඒවයින් වෙන්වීම සඳහා ඒවට එකතු නොවීම සඳහා දියුණු කරන්නා වූ ශක්තියක් වීරියක් තමන් සතුව පවතින බව ඒ දියුණු කළ යුතු බව කෙනෙක් තේරුම් ගන්නවා. ඒ ශක්තිය නැතුවම තමයි මේ බලවේග උපදිනකොට ඒවට එකතු වෙලා අවුලක් හදාගන්නේ. ඔබ අතර ජීවත් වෙන පිරිස් දැස යොමු කරලා බලන්න. ඇතැම් අයට ඉබඳු සමාජයක් තුළ හිටියත් ඉබඳු ජොරාචාරයන්ට කොටස් කරවන්නට ඔවුන්ගේ හිත දෙන්නේ නැහැ. ඔවුන් නිදහසේ ඉන්න තරම් ආත්ම ශක්තියක් තියෙනවා. නමුත් තවත් සමහර අයට ඉබඳු අවස්ථාවකදී Taman ඊට ආධුනිකයෙක් වුණත් Tamanත් ඒකට ලොකෝම් පෙන්නන්න එකතු වීම සිද්ධ වෙනවා. ඒ එකතු වීම තුළ ආස්වාදයේ ආදීනව දන්නේ නැති නිසා සහ නැත්තම් අසත්පුරුෂ භූමියේ විපාක වාරයේ බරපතලකම දන්නේ නැති නිසා. එහෙමනම් දැන් මෙතන කරන්න ඕන මොකද්ද? මෙතන කරන්න ඕන තමා පංචපාපයෙන් බැහැර වී අන් අයත් පංචපාපයෙන් බැහැර වෙන්න පොළඹවන අවනශාසනා කරන එක. බැහැර වෙන්න පුළුවන් කොහොමද? මම සතුන් මරන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ කියලා එහෙම කියව පමණින් බැහැර වෙනවද? නැහැ. අදාළ අභියෝගයේදී අදාළ විතර්කයේ අභ්‍යන්තරයේ තිබී සැඟවි එළියට එනවා. එවිට ඒකට දවාලක් රැයක් කියලාත් නැතුව යනවා. එසේනම් තථාගතයන් වහන්සේ මේ සඳහා මොකද්ද පැහැදිලි කරලා තිබෙන්නේ? මේ ග්‍රන්ථවල නිර්දේශිත ක්‍රමයක් තිබෙනවා. ඔබව පාලනය කරන්නේ ඔබ නෙවෙයි. පස්දොර ආශ්‍රිතව හමු වෙන කාරණා නිසා ඔබේ හිතට යමක් ගැටීම තුළින් සිත තුළ තිබිලා එනවා යම් කිසි බලවේගයක්. ඒකට එකතු වෙනවා නම් නැවත නැවත බලවත් වෙනවා. එක්වරට එක්වරක් දෙවරට දෙවරක් සියවරට සියවරක් දහස්වර දහස්වරක් එක එකතු නොවී ඉන්න බැරිකම බලවත් වෙනවා. ඔබ එතකොට කියනවා ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. මොන වුණාද දන්නේ නැහැ කියලා. මේ ත්‍රිවිධ විතර්කණයට එකතු වෙලා කරපු වරද, Taman කරගත්ත වරද. අන්න දැන් එහෙනම් ත්‍රිවිධ විතර්කණයට ආයුබෝවන් කියන්නයි බුදුදහමේ තියෙන ආගමික ජීවිතය කියලා. ඒවා හටගන්න ආකාරය, වර්ධනය වෙන ආකාරය, ඒවට අදාළ පසුබිම සැකසෙන ආකාරය ඔබට තේරෙන්න වෙනවා. එසේ නොමැති ඔබ මේවා තේරුම් ගත්තේ නැතුව මේ පාරේ ගියොත් ඔබට අවසානයේදී මේ බලවත්කම තුළ ලබාගත් ජීවිතයට වඩා පහළ තැනකට යන්න සිදු වෙනවා. ඒක තමයි පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා කියන්නේ. නමුත් බුදුන් වහන්සේ ඒ පාරේ ගත්තොත් යන අය පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා වදාහරලා අපරිහාන ධම්මංච කියලාත් පෙන්නනවා. අන ඔබට මේ බුදුර හෙළි කරලා දාලා උසුචරයටපත් වෙන්න අවශ්‍ය නම් ඔබ ඒ මාර්ගය ගන්න ඕන. එතකොට තමයි අර බාහිර කය වචන සිතට නැගෙන්නා වූ අදහස් එන්න හේතු වෙන්නා වූ සිත එතනින් වළක්වන්න පුළුවන් කමක් තිබෙන්නේ. මේ සඳහා බුදුරු එලි කරලා වූ න්‍යායක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒක එහෙම කියලා ඔබ ඉගෙන ගන්න ඕන. දැන් බුදුරු පැහැදිලි කර වදාරනවා. යම් කිසි දෙයක් සිතට ආවහම ළමා කාලයේ පටන් මහලු කාලය දක්වා ආහාර දෙනකොට ශරීරය වැඩෙන්න ආසේ ඒකට එකතු වීමෙන් ඒ අදාළ මූලය බලවත් වෙන බව.
එකතු වීම කියන්නේ බාර ගැනීම. ඒ මොහොතට Tamanට මේකෙන් ලැබෙනා වූ බාහිර වාසි ගැන හිතවලා මේ ත්‍රිවිධ විතර්ක බලවත් කරන ජීවිතයක් ගත කරනවා සමස්තෙම පාහේ. කියනවා ආගමික ජීවිතය කියලා. නමුත් අධ්‍යාපනය තුළ ආගමික ජීවිතය තුළ අනිකුත් රැකියාව තුළ අනිකුත් හැම දෙයක් තුළම මේ උම්මන්ත භාවයේ සත්පත් සත්පුරුෂ අසත්පුරුෂ අසත්පුරුෂ තරභාවය රජ කරනවා මිනිසා මුලාවෙන්. මිනිසා මුලා වෙලා මිනිසාට මේ පාලනය කරන්න තථාගතයන් වහන්සේ වදාළ දෙයක් තියෙනවා සතිය නැත්තම් සම්මා සතිය කියලා. ඒක භාවිතා කරන්න ඕන ආකාරයේ ප්‍රායෝගිකව තේරෙන්නේ නැත්නම් ඔබ ඉතින් අසත්පුරුෂ සහ සත්පුරුෂ තරංච බවට පත් වෙලා ලබාගත් ජීවිතයේදී ගන්න තිබුණා වූ ඵල ප්‍රයෝජන ලබා ගන්න බැරුව බුදු සමය වැනි දෙයකින් අපරාධේ. ජීවිතෙන් ගන්න ඕන හොඳ වැඩ කොටස ගන්න බැරුව ජීවිතය අහිමි කර ගන්නවා. මේම නේද මෙතන මේවෙන් වලකින්න මොකද අපි කරන්න ඕන? ශික්ෂාපද සමාදන් වෙලා මම කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම කරනවද? අන්නේ නිසා මේ ලෝභ භූමියට, දේශ භූමියට, මෝහ භූමියට ප්‍රවිෂ්ඨ වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒවට එකතු නොවෙන්න පුරුදු වෙන්න ඕන තමයි සතියක් ඕනකම තියෙන්නේ. ඔබ කවදාවත් එහෙම ත්‍රිවිධ විතර්කණයන්ගේ බලය ශූන්‍ය කිරීම සඳහා මේ මොහොතට එන කාරණාවට එකතු නොවීමෙන් බලවත් වෙන බව දැනගෙන ඒ සඳහා කටයුතු කරමින්ද ඉන්නේ. තථාගතයන් වහන්සේ අප වෙනවා දින 7ක් සහ අවුරුදු 7ක් ඇතුළත මේ විමුක්තියට පත් වෙන්න පුළුවන් බව. තමා සරණ කරගන්න ඕන, ධර්මයේ සරණ කරගන්න, තමා දිවිනක් කරගන්න, තමා අනුගමනය කරන්න ඕන. මෙන්න මේ தত্ত্বය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මහලු කල වෙනතුරු සිටින්නේ නැතිව තරුණ වයසේදී හෝ නව යෞවනයේදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන ભેදයෙන් තොරව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් සාමූහික වශයෙන් පවා මේ ක්‍රියාමාර්ගය ගන්න තනියෙන් උනාට සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීම තුළ ඔබ සත්පුරුෂ භූමියට අන්තර සත්පුරුෂ තර භූමියටත් ඔබට ඇතුළත් වෙන්න වර්ම මේක තුළ සඳහන් වෙනවා. එහෙම ලබාගත් ජීවිතයේ උත්තරීතර සැනසීමකට ළඟා වෙන එක වෙනුවට ලෞකික කාරණා සපයි කියලා ඒ ඔස්සේ බලවත් කරගනිමින් ජීවිතයේ අතහැරෙන දවසට බාහිර එකතු කරගත්ත දේවල් අතහැර නමුත් චිත්තාභ්‍යන්තර එකතු කරගත්ත ත්‍රිවිධ විතර්කයෙන් දුගතිගාමී වෙනවා. මේ නිසා තමන් වෙන්වී අනිත් අයටත් වෙන වෙන හැටි කියා දෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔහු නිසා තවත් පිරිසක් වෙන වෙනවා නම් ඔහු තමයි සත්පුරුෂ තරයෙක් බවට පත් වෙන්නේ. එබැවින් මේ ත්‍රිවිධ විතර්ක සිතට එන එක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ චිත්තාභ්‍යන්තරය ඇතිතුරු. අදාළ කරුණු කාරණාවලදී තමන් බලවත් කළ පමණට මේ එනවා. කෙනෙකුට අඩුයි, කෙනෙකුට වැඩි, කෙනෙකුට මධ්‍යමයි. ඒ වගේම ශේස්ත්‍රය ඒකාකාරී නෑ විවිධ පැතිවල. එමනම් මේ ත්‍රිවිධ විතර්කයේ උත්සන්න වෙන එක භාවනාව නෙවෙයිනේ. ප්‍රහාණය වෙන එක තමයි
භාවනාව කියන්නේ. නමුත් ප්‍රහාණය එකවරකින් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ සඳහා තමයි තමන්ගේ සිත මෙහෙවනවා කියලා කියන එක තමයි ඔය තෙරුවන් සරණ යන බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ. දුක්ඛගාමී ප්‍රතිපදාවේ හිර වෙලා තව ගමන හදා ගන්නවා වෙනකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළින් තමන්ගේ පාරිශුද්ධත්වය තමන්ගේ මනුස්සක බැකගෙන තමන් ළඟ පවතිනා මේ දුර්ගුණ ටික වනසා දමන්නට ඔබට ශක්තිය තියෙන්න වෙනවා. මේකට උගන්වනවා මේ යෙදීමට යෙදිලා සතුට ලබනට ආස්වාදය කියලා. නමුත් ඒවට අදාළ විපාක හම්බ වෙනවට ආදීනව කියලා කියනවා. අන්න ඒ ආදීනවට බය නම් එහෙනම් ආස්වාදයෙන් නික්වෙන්න ඕන. ආස්වාද ආදීන නිස්සාරණ කියන වචන තුන පැහැදිලි කරමින් අපි මේ පිළිබඳව මින් පෙර පැහැදිලි කරලත් තිබෙනවා. දැන් ගන්න. තමන් කරන ක්‍රියාකාරකම තුල මේ තුන් දෙනා ඉන්නවද? මේ තුන් දෙනා ඔබ පාලනය කරනවද? ඔබ යම්තාක් මේ තුන් දෙනා මේ විතර්ක තුන බලවත් කරලා තිබෙනවා නම් අදාළ වේ මොහොතට ඇවිදින්න ඔබ පාලනය කරන්න ඔබ මෙහෙවන්න පටන් ගන්නවා. එතකොට ඔබට තේරුම් ගන්න ලැබේවි තමා මේ විතර්කණයන් සමග එකතු වී දිනු කරගත්ත බලයක් ඇති බැවින් ඒ බලයට යටත් වෙන වැරණම තමන්ට පාලනය කරගන්න බැරි තරම් මේ උත්සන්න වෙන බව. නමුත් තථාගතයන් වහන්සේ ඕනෑ කෙනෙක් සඳහා මේවා හටගත් අවස්ථාවට උප්පන්නම් කියන වචනය යටතේදී චිත්ත අභ්‍යන්තරයට හේතු ඉතුරු නොවී අවසන් වෙන්නා වූ ක්‍රමයක් පහන කියන වචනෙන් පෙන්වලා තිබෙන බව. පහන සංඥා. එතකොට බුදුන් වහන්සේ වෙත යන්න පුළුවන් බව. අපරිහානී ධර්මයේ කරා ළඟා වෙන්න පුළුවන් බව. ඔබ තුළ රැගින්නා වූ ඔබේ විරුද්ධවාදීන් ටික ක්‍රමෙන් ඔබෙන් බැහැර වෙන බව. මේ අභ්‍යාස කරනකොට තේරෙනවා. නිකන් වෙන්නේ නැහැ. තේරුම් අරගෙන තමා විසින් අදාළ මොහොතට සිහි කටයුතු දැනුම ගේන්න අදාළ සතිය දියුණු කරගෙන එනකොට මේ ත්‍රිවිධ විතර්කයට ඔබ පාලනය කරන්න බැරි තැනක් එනවා. ඔබට ත්‍රිවිධ විතර්ක උපදිලා බලවත් නොවී අයින් වෙලා යන්න පුළුවන් තැනට පජහනය කරන්න බැහැර කරන්න ඕනෑකමක් නුවණක් ශක්තියක් ලැබෙනවා. ඒක නේද වෙන්න ඕන කාරණාව. ඔබ කියන්නේ සමාජයේ මේ සදා බුද්ධිමත් නැහැ කියලාද? අයන්න අයන්න ඉගෙන ගත්තේ නැති සුනීත සෝපාවක වගේ මේ පස්සෙන් මේ අඬද මිනිස්සු හදන්නේ. ඊට වඩා සුන්දරතර වූ සැනසීමක් හිමි වෙන්නේ නැතිද මෙතන? මොකද්ද කරන්න ඕන? පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම වෙනුවට ඒ මොහොතේදී මේ උපදින හැඟීමට එකතු වන පුරුද්දක් තමන් ළඟ තියෙන බව තේරුම් අරගෙන පාඨශාලාන්තර ක්‍රීඩා තරඟයේදී නිවාසාන්තර ක්‍රීඩා තරඟයේදී විවාදයේදී තවත් කාරණාවලදී ප්‍රතික්‍රියා දැක්වීමෙන් ජයග්‍රහණයන්ට ඇති කරගත්තා වූ පුරුද්දක් තමන් තුළ තිබෙන බව. මේ පුරුද්ද විසින් ඔබ සතරේ තවදුරටත් ප්‍රමාද කරන බව. ඔබ සතරට හසුකොට බඳ තැපෙන බව ඔබට තේරෙනවා නම් ඔබට භව බන්ධනේ තේරෙනවා.
අනතුරු ඔබට එහෙනම් එයින් නිදහස් වීම සඳහා කල්ප ගණනක් කල් දෙන්නේ නැහැ. හැම මොහොතෙම දෙන්නේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතේදී මේ එන දේවල් වලට පදනම් වෙන්නේ ඇස කන නාසය දිව කය සිත කියනා උදරවල් පහ. තවත් පදනමක් බලපානවා. ඒ සිවිරියව්වේදී මේ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයාට කුසීත හීන වීරියත් එකයි කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. අන්න බුදුවරු මේක පුරුදු කරලා කුසීත හීන වීරිය අයින් කරලා විරිය ආරම්භ කරන වැඩක් ඔබට පවරනවා. ඒ ජීවිතයෙන් වියුක්ත වූ වෙන වැඩක් නෙමෙයි. අවශ්‍ය ජීවිත කටයුතු කරන ගමන් ඒ සමග ගෙන ආ යුතු තවත් දැක්මක්. අන්න එතකොට ලෝකේ අයිති කරගන්න ලෝකෙ බෙදා ගන්න ගින් ඇති කරගත්තා වූ මෙත්‍රි විතර්කයේ කොතරම් බලවත් කරන් තිබෙනවද ඔබ කලක් තිස්සේ කෙනෙකුට තේරෙවි. ඔබ භාවිතා කරලා තියෙන නිත්‍ය භාවිතය අනිත්‍ය භාවිතය නෙමෙයි. කාම විතර්කයේදී කාම විතර්කේ මම කරගෙන, ව්‍යාපාද විතර්කයේදී ව්‍යාපාද විතර්කේ මම කරගෙන, විහිංසාව විතර්කයේදී ඒක මම කරගෙන ඒකට එකතු වෙමින් ගහන බරින කපන කොටන පරිගන්න එකට එන සසර හදන පාරටම ගිහින් තිබුණයි කියන ඇරුණාම භවගාමීම වෙලා හිටිය ඇරුණාම භව නිරෝධගාමීත්වයකට පාරක් මේ ජීවිතය තුළ තිබෙනවායි කියන එක ඔබ කල්යාණ මිත්‍ර සේවනයේ ලබන තුරු ධර්ම ශ්‍රවණය කරන තුරු ඔබ ඔබේ කය වචන මෙහෙවන්නේ ඔබ විසින් නෙමෙයි මේ විතර්කයේ නැමැති ප්‍රාණායප කරුවා විසින් බව තේරෙනකොට ඔබට මේ සඳහා එකතු වීම වෙනුවට එකතු වී බලවත් වීම වෙනුවට එකතු නොවීමෙන් මේ දුර්වල කරන්න පුළුවන් බව කවුරු හරි කියලා දෙයි නැත්නම් ඔබට තේරුම් ගන්න හම්බ වෙයි. දැන් ආපහු යන්න පටන් ගන්නවා. අනේ ඇතුළතින් මේ දේවල් කෙරෙන තැනට තියෙන ඉඩකඩ ඉවත් වෙලා යනකොට මෙන්න සත්පුරුෂයා. අර අසත්පුරුෂ ගති ලක්ෂණ මැරුණාම තමයි සත්පුරුෂයා වෙන්නේ. එතකල් යට කරලා තියන්න බෑ. දැන් සත්පුරුෂයා ලබන සැනසීම ඔහුට තේරෙනකොට අන්න සත්පුරුෂ බව අනිත් අයට බෝ කරන්න පුළුවන් වෙනවා. සත්පුරුෂ තරයෙක් බවට පත් වෙන්න පුළුවන් කියන්නේ ඒකයි. එනිසා අපි බුද්ධ ආදී මහෝත්තම සත්පුරුෂයන් කියලා සඳහන් කරන්නේ. එහෙම නැත්නම් සත්පුරුෂ භූමියට පත් වුනහම ඉතිබෙන්නා වූ වින්දනීය ස්වභාවය සංසුන් ස්වභාවය තේරෙනකොට තමන් හෙව්වේ මේක නේද? රතන සූත්‍රයේ සඳහන් පරිදි නොමිලේලත් නිවන් සුව වළඳන්න පුළුවන් නේද විසාද වේදමක් තරන්න නැතුව. නමුත් විහිදම් කරමින් බොරු කරමින් වෙන පැත්තකට යනවා නේද ලබාගත් ජීවිතේ. තේරුම් ගන්න පුළුවන් වෙනවා. එවිට මෙය පිළිබඳ අවසන් විග්‍රහය පවතින්නේ මේවට ආවොත් හිත ඇතුළේ තිබිලා මූලයන් තිබෙන ආවොත් එකතු වුණොත් ආපහු චිත්තාභ්‍යන්තරයට ගිහින් මේ මූලය නැවත නැවත බලවත් වෙමින් තමා අසත්පුරුෂ තරයෙක් බවට අසත්පුරුෂයෙක් බවට පත් වෙන එක. නමුත් මේ හැඟීම් වලට එකතු නොවන්නේ නම් ත්‍රිවිධතරකයට එයාට ආයෙදින් යන්න වෙනවා. එන්න පුළුවන් තියෙන තුරු. මොකද බණ්ඩ තේරෙන ඉස්සලා හදාගන්න තියෙන්නේ මේක. නමුත් ඔහුට රැඳී සිටින්න ඉඩ කර නැහැ. දැන් මේ සඳහන් කරන්නේ ඔබ විසින් කළ යුත්ත නේද? මවක්ද, පියෙක්ද, ගුරුවරයෙක්ද, වැඩිහිටියෙක්ද, භික්ෂුවක්ද, භික්ෂුණියක්ද, උපාසකයෙක්ද, උපාසිකාවක්ද? එහෙම නෑ මේකට. තමන්ට අදාළ ශේස්ත්‍රයේදීම මේ විතර්ක නැමැති මම ඇවිදින් ජීවිතය අවුල් කරලා දෙන බව ඔබට තේරෙනවා නම් ඒක මග ඇරලා ගිහින් වෙන තැනක හිටියට හරියන්නේ නැහැ. වර්ධන වෙනුවට පහාන කියන සංඥා මාර්ගය තෝරගන්න වෙනවා. අන්න මේක වැඩෙන ආකාරය කියලා දෙනවා
සත්පුරුෂයින් ප්‍රහාණ මාර්ගය කියලා දෙනවා. ඔවුන්ට කිසිම ප්‍රතිලාභයක් ඕන නැහැ ඊට පස්සේ. මේ දුර්ගුණ විසින් සමාජයේ සාමකාමීත්වය බිඳ දානවා තේරුම් ගත්තාම ඒ වයින් වියුක්ත වුණා වූ සමාජයක් හදන්නට බහුතරයක් ඒ තැනට ගේන්න ඕන් මහන්සි වෙනවා. ඒ මොහොතේදී උපදින්නා වූ මේ විතර්කණය අඳුනාගෙන ඒවාට එකතු නොවෙන්න සතිමත් වීම තුළින් මා දකින විදිහට නම් බුදු සමයෙන් සඳහන් සතිපට්ඨානයයි සතිය. මේ අපහාන සංඥා කියන කාරණාවේදී සතිය නැති බව තියෙන සහ ප්‍රහාණ සංඥා කියන එකේදී සතිය තිබෙන බව. සතිය උදව් කරගෙන මේ දුර්ගුණ ටික චිත්තාභ්‍යන්තරයෙන් ඉවත් කර ගන්න පුළුවන් වෙන විට අසත්පුරුෂ භූමිය වැසී ගොස් සත්පුරුෂ භූමිය මතුවෙන බව. තථාගතයන් වහන්සේ වදාරනවා. නමුත් ඔබ මේ ගැඹුර වටහා ගන්න නැතුව මේ සතිමත් වෙලා මේක අතහරින්න ඕන කියලා තේරුම් ගත්තොත් බාහිර වශයෙන් ප්‍රමාදම් වෙලා පොරොන්දු වුණාට ඔබ ආපහු අදාළ තැනදී එකතු වෙනවා මේකට. අපට තේරෙන දෙයක් තමයි මේ පරිහාන ධම්මං ඔබික්කවේ දෙතිස්සාමි කියන එකේ මේ පරිහානිය ඔබට පත් වෙන බව තේරෙනවා නම් ලංකාවේ ලෝකෙ කොතනක හිටියත් මේ පුද්ගලයා මේ අපරිහාන ධර්ම මාර්ගයට පත් වෙනවා. පත් වෙලා ලබන සැනසීම අනිත් අයටත් පේනවා, අනිත් අයටත් ඒක කරන්න පුළුවන් මාර්ගය දෙන්නට සත්පුරුෂ තර කෙනෙක් බවටත් කල්පනා කරනු ලබනවා. මේ පිළිබඳ අපේ ධර්ම දේශනාවල මේ දවස්වල කරුණු ගොඩාක් පැහැදිලි කරනවා. මීට වඩා සමීපව පැහැදිලි කරන දේශනා ඉස්සරහට තව තියෙන්නත් පුළුවන්. සමස්තයක් වශයෙන් සමාජයේ තේරුම් ගන්න වෙන්න ඕන දේ මොකක්ද කියලා. මේ අසත්පුරුෂ භූමියට අදාළ දේවල් කරමින් කවදාවත් ජීවිතේ සැනසීම හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂ භූමියටපත් වෙන්න අර අතහරින්න ඕන කාරණාවලට එකතු නොවීමෙන් ඒවා බලය දුර්වල කරන්න පුළුවන් බොජ්ජංග නම් වූ පාරක්. සතිය ආශ්‍රයෙන් වැඩෙන්නා වූ බොජ්ජංග නම් වූ පාරක් තුළ මේ බලය හීන දීන කරලා දාලා නැති කරලා දාන්න. එකට කියනවා පහාන සංඥා කියලා. ඒකට කියනවා uppannam කාමිතක්කම් ව්‍යාපාදිතක්කම් විහිංසාවිතක්කම් නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා බොහොම පහසු මගක් තියලා මේකේ. මේ කියන වැඩේ ඔබට කරන්න පුළුවන් නම් හැම මොහොතම ඔබට උදා වෙනවා මේ සඳහා අවදි වූ තැන් පටන්. ඔබ සතිමත් වෙලා මේක කරනවා නම් ඔබට නැකත උදා වෙනවා. ඔබ බුදුන් වෙත යනවා. ඔබ සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සත්පුරුෂය බවට පත් භූමියට පත්වීමට ලබාගත් ජීවිතේ Tamanට පැවරී තියෙන වගකීම් ඉටු කරන ගමන්ම ආධ්‍යාත්මික වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නුවණ ඔබට ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මාතෘකාව උනේ නිවන සඳහාම උපනිශ්‍රේ වන සාමින් වහන්සේ සුසු පරිදේශනාවක්. ඒකයි අපි ගත්තේ පෙන්වන්නේ ඒ සත්පුරුෂ භූමියට පත් වෙනවා කියන එකේ තේරුම ඒ නිවීම හමු වෙනවයි කියන එක. දායකත්වයේ දරනු ලබන්නේ සීතා ගුණවර්ධන මහත්මියගේ දූදරු පිරිස විසින් දායකත්වයේ දරා ඇත. අරමුණු 4 පෙබරවාරි මාස 17 වන දිනට 72 වන ජන්මදිනයේ යෙදෙන වග කහයේනේ පදිංචි සීතා ගුණවර්ධන මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. ඔව් මව වෙනුවෙන් උපන් දින ත්‍යාගයක් සමාජයට ධර්ම දානයක් මගින් මවටත් දැනගන්න සලස්වා මවටත් දීර්ඝායුෂ පතමින් සුභවන්ත උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් වගේම ධම්මසත් ප්‍රාර්ථනා කරමින් සත්පුරුෂ ක්‍රියාවක් කරලා තිබෙනවා. මෙම කුසල බලයෙන් ධර්මදේශකයන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා තව තවත් උතුම් ධම් ලොවට දේශනා කිරීමට සඳහා උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. බොහොම සරල පුංචි ප්‍රාර්ථනා කරනවා. සොකී මෑණියන් වෙනුවෙන් ජන්මදිනය සඳහා ධර්ම දානයක් දීමට එකතු වී කටයුතු කළ දරු පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් එතුමියටත් මේ අසත්පුරුෂ භූමියේ තියෙන වදක භාවයේ තේරුම් අරගෙන හිත ඇතුළතින් මේ ඉවත් කර දැමීම තුළින් සැබෑ සත්පුරුෂයෙක් බවට පත් වෙලා සත්පුරුෂ සුවඳ ලෝකෙට පතුරන්නෙක් බවට පත් වෙන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ තුළින් ඔබටත් මේ සත්පුරුෂ භූමියේ තියෙන සැනසීමට හිමිකම් කියන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං